समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स शृण्वन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ये धम्मा हेतुपभवा तेषां हेतुं तथागतो आह तेषां च यो निरोधो एवं वादी महासमनोति පින්වත්නි අදත් පොය දවසේ පොය ධර්ම දේශනාව පැවැත්වීමටයි බලාපොරොත්තු වෙන්නේ. කවුරුත් දන්න කාටත් කටපාඩම් තියෙන ගාථාවක් තමයි අද මාතෘකා වශයෙන් සබාගත්තේ විස්තර කර දෙන්නට. හැමදෙනාම හොඳින් බණ අහලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඉතා ඉක්මනින් ඒ ශාන්ත අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන. අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාගෙන ඒ තමන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ සම්මර්ෂණය කරමින් සත්සති ගත කළා ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවතම. නැවත පස්වෙනි සතියේ වැඩ සිටිය අජපාල නිග්‍රෝධ මූලයට පැමිණිලා තමන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ ගැඹීරත්වය සම්මර්ෂණය කළා. මේ වගේ ගැඹුරු ධර්මයක් මේ කෙලෙස් වලින් භරිත වූ රාගයෙන් රත් වූ ජනතාව අවබෝධ කරන්නේ කොහොමද කියලා ධර්ම දේශනා කිරීම පිළිබඳව අල්පෝත්සාහය ඇති වුණා. ඉන්නනතුරුව බ්‍රහ්මාරාධනාව පිළිගෙන බරණැස ඉසිපතනාරාමයට වැඩලා මංගල ධර්ම දේශනා පැවැත්තුවා. ඒ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසානයේදී කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ සෝවාන් බවට පත් වුණා. ඊට පස්සේ පස්වෙනි දිනයි මේ පස් දෙනා වහන්සේම සෝවාන් කළා. එකතු කරගෙන
අනත්ථ ලක්ෂණ සූත්‍රය දේශනා කළා. ඒ දේශනාවෙන් පස්වග මහණුන් වහන්සේලා සියල්ලෝම රහත් බවට පත් වුණා. ඒ වගේම යසකුල පුත්‍රය යසකුල පුත්‍රයාගේ යහළුව 54 දෙනෙක්, එතකොට 60ක් වෙනවා. බුදුරජාණන් වහන්සේ සමග 61යි. දැන් ලෝකේ රහතුන් වහන්සේලා 69ක් නමක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රාවකයන්ට, මහණෙනි මමත් භව බන්ධණයෙන් මිදුණා. නුඹලාත් භව බන්ධණයෙන් මිදිලා ඉන්න. ඒ නිසා මහජනයාට හිතසුව සඳහා චාරිකාය වඩින්න, ධර්ම දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ නියම කළා. ඉතින් ඒ රහතුන් වහන්සේලා චාරිකාවේ වැඩිය ධර්ම දේශනා කරන්නේ. මේ කාලේ තමයි කෝලිත උපදේශ කියලා පරිබ්‍රාජකෝ දෙන්නෙක් හිටියා. සරියුත් මොගලන් දෙනම ගිහි කාලේ නම. මේ දෙන්න දවසක් ගිරග්ග සමජ්ජ කියන උත්සවයක් බලන්න ගිහිල්ලා කල්පනාවට වැටුණා. අනේ බලන්න මේක ඇති සාරය මොකද්ද? මේ ඉන්ද්‍රියයන් පිනවීමේ සතුට වීමේ තේරුම මොකද්ද? මේ අයත් අපිත් වැඩි කාලයක් යන්නට ඉස්සෙල්ලා ලෙඩට දුකට ජරාවටපත් වෙලා මරණයටපත් වෙනවා. ඒ නිසා අපි විමුක්තිය සොයා ගන්න ඕන, මේන් මිදෙන්න. සත්‍ය සොයාගෙන යන්න ඕන. මෙහෙම කල්පනා කරලා මේ දෙදෙනා චාරිකාවේ වැටියා. සංජය පරිබ්‍රාජකයා ළඟට ගියා. එයා ළඟ තියෙන දේවල් ඉගෙන ගත්තා. නමුත් තමන්ගේ බලාපොරොත්තුවට එයින් කිසිදු සහයෝගයක් නැහැ. ඒකෙත් කිසිම සාරයක් නැත්තේ. නැවත දෙන්න එක්ක සංචාරය කරනවා. ටිකක් සංචාරය කරලා දෙන්න එක කතා කළා, අපි දෙන්න දෙමඟකින් යමු. එක්කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අනික් එක්කෙනාටත් ඇවිල්ලා කියන්න ඕන කියන සම්මුතියක් සබාගෙන දෙන්න වෙන් වෙලා පාරවල් දෙකකින් ගමන් කරන්න පටන් ගත්තා. මෙන්න මේ අතරේ තමයි මේ කෝලිත පරිබ්‍රාජකයාට අස්සජි මහරහතන් වහන්සේ හමු වුණේ. දැක්කේ ගමම්ම පැහැදුනා. උන්වහන්සේ බොහොම ශාන්ත ගමනින්, ශාන්ත ඉරියව්වෙන්, දකින්නන්ගේ නෙත් සිත් ඇද ගන්න ආකාරයට පිණ්ඩපාත වඩිනවා. මුන්වහන්සේ නම් එක්ක රහත් වෙලා, එහෙම නැත්නම් රහත් මාර්ගයට පිළිපන් කෙනෙක්. කොහොම කල්පනා කළා මේ කෝලිත පරිබ්‍රාජකයා. දැන් ඉතින් කතාවට බහට වෙලාව නෙමෙයි, පිණ්ඩපාත වඩිනවා. ඉතින් මේ තෙරුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා අවසන් කරලා දානේ වළඳන්න නිදහස් තැනකට වැඩියා. මේ කෝලිත පරිබ්‍රාජකයාත් ඒ පසුපස ගමන් කළා. ගිහිල්ලා පරිබ්‍රාජක පුටුව පනවල දුන්න තෙරුන් වහන්සේට වාඩි වෙන්න.
තමන්ගේ පෑන් කෙන්ඩියෙන් පෑන්වක් කරලා පිළිගන්නවා. ඉතින් තෙරුන් වහන්සේට උපස්ථානයම කරලා දානේ වළඳලා අවසන් වුණාට පස්සේ අහනවා විපස්සනානි කෝතේ ආවසෝ ඉන්ද්‍රියානි පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝදාත. ස්වාමීනි ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි. ශරීරයත් ඊ타ත්ම පැහැපත්. කෙලස් නැසල රහත් වුණාම ශරීරේ ලස්සන වෙනවා. නික්ලේශී නිසා ඊතා ප්‍රණීත නාම රූප ධර්ම පහළ වෙනවා. මුහුණත් ලක්ෂණ වෙනම ශරීරයත් ලක්ෂණ වෙනවා. හරියට පිනජම්බු මල් පාට වගේ මුහුණ ශරීරයේ හොඳ ලක්ෂණ වෙනවා රහත් වෙනවා. මේක දැකලයි මේ පරිබ්‍රාජකයා ඇහුවේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරීම ප්‍රසන්නයි. ශරීරයත් හරීම පැහැපත්. කංසි උද්දේශ පබ්බජිතෝ ඔබ වහන්සේ කවුරුන් උදෙසාද පැවිදි වුනේ? කස්සච ධම්මං රෝචේසි ඔබ වහන්සේ කාගේ ධර්මයක්ද කැමති වෙන්නේ රුචි කරන්නේ? කෝවාතේ සත්තා ඔබ වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේ කවුද? ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගෙන තියෙනවා නම් මටත් ටිකක් දේශනා කරන්න කියා දෙන්න. අස්සජි මහ තෙරුන් වහන්සේ කල්පනා කළා මේ පරිබ්‍රාජකයන්ට බුද්ධ ශාසනයේ තියෙන ගැඹීරත්වය කියා දෙන්නට ඕන. එහෙම හිතලා වදාරනවා අවස්නි මම මේ ළඟදි මහාන වෙච්ච කෙනෙක්. එහෙම දීර්ඝ වශයෙන් ධර්ම දේශනා කරන්නට මට හැකියාවක් නැහැ. එතකොට කෝලිත පරිබ්‍රාජකයා කියනවා ස්වාමීනි ඩිංගක් හරි හුඟක් හරි මට දේශනා කරන්න. මං කොහොම හරි ඒක අවබෝධ කරගන්න. මෙහෙම ආරාධනා කළාට පස්සේ මුළු බුද්ධ වචනයම එකට පිළිකොල්ල කැටි කළා සාරයක් ගත්තා වගේ තමයි ඒ අස්සජි මහ රහතන් වහන්සේ දේශනා කළේ යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. ඔය ගාථාව දේශනා. මේ ගාථාව දේශනා කරනකොටම උපතිස්ස පරිබ්‍රාජකයා ධර්මයේ ආબોධ කරගත්තා. සෝවාන් බවට පත් වුණා. එතනින් එහා විස්තරයට අපි යන්නේ නැහැ. අපිට උවමනා කරන්නේ මේ ගාථාව පිළිබඳව තේරුම් ගැනීමට. යේ ධම්මා හේතුප්පබව මේ ලෝකේ මොනවා හරි හේතුන්ගෙන් හට ගන්නවා. තේසං හේතුං තථාගතෝ වා ඒවට හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා. තේසං හේතුං
තථාගතෝ ආහ. මේක විශේෂ ව්‍යාකරණ ප්‍රයෝගයක්. පරෝක්ඛාවෙහි බ්‍රෝ කියන ධාතුවට ආහ කියන ආදේශය කළා. මේක තේරුම එන්නේ නම් දේශනා කළේ කියලා. නමුත් මේ වගේ තැන්වලදී වර්තමාන වශයෙන් අර්ථය ගන්නවා. තේසං හේතුං තථාගතෝ ආහ. යම් ධර්මයක් මේ ලෝකේ පහළ වෙනම නම් ඒ සියලු ධර්මයන්ට හේතුව තථාගතයන් වහන්සේ වදාරනවා. තේසංචයෝ නිරෝධෝ. ඒ හේතුන්ගේ යම් නිරෝධයක් තියෙනවා නම් අන්න ඒකත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එවං වාදී මහා සමනෝ. මගේ ශාස්ත්‍රෝන් වහන්සේ මෙන්න මේ වගේ දේශනා කරන උත්තමයෙක්. මගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දේශනාව මේකයි ප්‍රධාන වශයෙන් ගත්තාම. මොකද්ද මේ ලෝකේ යමක් පහළ වුණා නම් ඒකට හේතුව දේශනා කරනවා. ඊළඟට ඒ හේතුව නිරෝධ කිරීම පිළිබඳව දේශනා කරනවා. මෙන්න මේක තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දේශනාව. මේ විදිහ දේශනා ඇති කෙනෙක් තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේ කියලා මේ අස්සජි මාතරුන් වහන්සේ බදාලා. එතකොට මේ ගාථාවෙන් එන අර්ථය පිළිබඳව අපි ටිකක් තේරුම් ගන්නට ඕන. යේ ධම්මා හේතුප්පබවා. කවෙන් කළා ගත්තාම යේ හේතුප්පබවා ධම්මා. යම් හේතුයෙන් හටගත්ත ධර්ම තියෙනවා. මේ හැම දෙයක්ම හේතුයෙන් තමයි හටගන්නේ. නමුත් ඒ වායේ වෙනස්කම් තියෙනවා. ප්‍රධාන වශයෙන් හේතු තුනක් තියෙනවා. ජනක හේතු, සම්පාපක හේතු, ඥාපක හේතු කියලා. ඒ ගැන තේරුම් ගන්නට ඕන. ජනක හේතු කියලා කියන්නේ යමක් උපදවන හේතු. දැන් අඹ ඇටයකින් අඹ ගහක් නිපදවනවා. පොල් ගෙඩියකින් පොල් ගහක් නිපදවනවා. වී ඇටයකින් ගොයන් ගහක් නිපදවනවා. මේ විදිහට බීජ වර්ග වලින් ඒ වර්ගයේ ගස් නොතිබූ එකක් නිපදවනවා. අර නොතිබිච්ච එකක් නිපදවන එක තමයි පහළ වෙන එක තමයි අර ජනක හේතුව කියන්නේ. යමක් උපදවන හේතු. ඔය ගස්වල ආදී සියලු දේටම පොදුයි මේ ධර්මය. ඒ බීජ වර්ග වලින් ඒ වර්ගයේ ගස්වල හට ගන්නව නිපදවනවා. එතකොට ඒවා ඔක්කොම ජනක හේතු කියනවා. යමක් උපදවන හේතු. ඊළඟට සත්‍ය වශයෙන් මිනිස්ය වශයෙන් බැලුවහම මිනිස්ය කරන කර්ම, ඒ කර්ම වලට කියනවා කර්ම බීජ කියලා. දැන් කාමාවචර කර්ම කරනවා. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී කාමාවචර කර්ම. කාමාවචර කියන පදයේ තේරුම කාම ලෝකයේ හසුරවන
කාම ලෝකයේ සැප විපාක ලබා දෙන කියන එකයි. ඒ දාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරන. අන්න ඒවා තමයි කර්ම බීජය, කුසල කර්ම බීජය. මේ කුසල කර්ම බීජයෙන් දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි මොනවද ලබලා දෙන්නේ? පංච උපාදානස්කන්ධ. අර කුසල කර්ම නැමැති බීජයෙන් පංච උපාදානස්කන්ධ නැමැති ප්‍රතිඵලයක් ලබලා දෙනවා. අඹ ඇටෙන් අඹ ගහක් හැදෙන්න වාගේ, පොල් ගෙඩියෙන් පොල් ගහක් හැදෙන්න වාගේ මේ කාමාවචර කුසල බලයෙන්, කුසල බීජයෙන් දිව්‍ය මනුෂ්‍ය වශයෙන් පංච උපාදානස්කන්ධ පහළ කරනවා. අන්නේ පංච උපාදානස්කන්ධ වලට හේතුව කුසල කර්ම. මෙන්න මේවා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ හැම දෙයකටම හේතු වදාරනවා කියලා කිව්වේ ඒකයි. ඒ වගේම පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියලා ධ්‍යාන හතරක් තියෙනවා. ඒවා ධ්‍යාන කුසල්. ධ්‍යාන නැමැති කුසල් බීජය. ඒවෙන් රූපීය බ්‍රහ්ම ලෝකවල උපද්දවන. ඊළඟට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියලා තවත් අරූපීය ධ්‍යාන හතරක් තියෙනවා. ඒවෙන් අරූපීය ලෝකවල උත්පත්තිය ලැබලා දෙනවා. මේ ඔක්කොම කර්ම බීජ. කාමාවචර කර්ම බීජ වලින් කාම සුගතිය කියන දිව්‍ය මනස උත්පත්තිය ලැබලා දෙනවා. රූපාවචර කුසල බීජ වලින් රූපීය බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබලා දෙනවා. අරූපාවචර කුසල බීජ වලින් අරූප ලෝකයේ උත්පත්තිය ලැබලා දෙනවා. මෙන්න මේවා තමයි හේතු. දිව්‍ය මනස වශයෙන් උපදීමට හේතුව කාමාවචර කුසල. රූපීය බ්‍රහ්ම ලෝකවල ඉපදීමට හේතුව ධ්‍යාන හතර. අරූපීය බ්‍රහ්ම ලෝකවල ඉපදීමට හේතුව ආකාසානංචායතන ආදී ධ්‍යාන හතර. මෙන්න මේ හේතු බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට පස්පව් දස අකුසල්. සැකෙමින් අකුසල්. අකුසල් කළාම අකුසල් නැමැති බීජයෙන් මොකද වෙන්නේ? සතර අපායේ පංච උපාදානස්කන්ධ නිපදවලා දෙනවා. අකුසල කර්ම කළාම නිරය, ත්‍රිරිසං, പ്രേත, අසුර කියන මෙන්න මේ සතර අපායේ පංච උපාදානස්කන්ධ ලබා දෙනවා. ඒ පංච උපාදානස්කන්ධ ලැබීමට හේතු වුණේ මේ මනුෂ්‍ය ලෝකයේදී කරන ලද අකුසල කර්ම බීජය. අන්නේ හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතෙන්දි තව සිටිය යුතු කාරණයක් තියෙනවා. දැන් අපි අඹ ඇටයක් ගත්තාම අඹ ඇට හේතුවෙන් අඹ ගහක් හැදෙනවා. අපිට ඒක හේතුව කියලා කියන්න පුළුවන්. නමුත් ඒකව හේතුවකුත් වෙනවා, ඵලයකුත් වෙනවා. ඇයි? ඒ අඹ ඇටය වෙනත් ගහක ඵලයක්. ඒ නිසා අඹ ඇටය හේතුවකුත් වෙනවා, ඵලයකුත් වෙනවා. ඒ වගේ තමයි මේ කුසල අකුසල කර්මයන්. ඒවත් එහෙමයි. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව.
කර්ම හට ගන්නවා. ඇයි කර්ම හට ගන්නෙ? අපි අතීත කර්ම බලයෙන් මේ පංච උපාදානස්කන්ධයක් ලබලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක්. විපාකයක්. ඊළඟට ඒ නිසා තව අපි උපද්දවනවා කර්ම. මේ නිසා මේ හැම තැනම ඒවා හේතුවත් වෙනවා මේ ඵලයක් වෙනවා. ඉතින් මෙන්න මේ හැම දෙයකටම හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඔක්කොටම හේතුව දේශනා කරනවා. ඔය කිව්වේ ජනක හේතු පිළිබඳ. ඊළඟට සම්පාපක හේතු. සම්පාපක හේතු කියලා කියන්නේ යමක් උපදවීම නෙවෙයි. තිබෙන්නා වූම තැනකට පැමිණීම. දැන් අපි හිතමු කොළඹට යනවා කියලා. යම්කිසි මාර්ගයකින් අපි කොළඹට යනවා. ගියාම අපට කොළඹ හමු වෙනවා. අපි ඒ කොළඹ නිපදෙවුවා නෙමෙයි. තිබෙන්නා වූම කොළඹට අපි පැමුණුණා. අපි ඔරුවකින් පාරුවකින් ගඟෙන් එගොඩ වෙනවා. එතරට යනවා. ඒ එතර අපි ඉපදෙවුවා නෙමෙයි. තිබෙන්නා වූම එතරට අපි පැමුණුණා. අපේ ගමන නිසා අපිට එතර හමු වුණා. අන්නේ වගේ හේතු වලට තමයි සම්පාපක හේතු කියන්නේ. දැන් නිවනටත් තියෙන්නේ සම්පාපක හේතුවක්. නිවනට ජනක හේතුවක් නැහැ. ආර්ය මාර්ගයේ ගමන් කරනකොට නිවන හමු වෙනවා. අපි නිවන උපද්දවගත්ත නෙමෙයි. තිබෙන්නා වූම නිවනට පැමිණෙනවා. අපි ආර්ය මාර්ගයේ ගමන් කළා. ඔන්න ඔය විදිහේව තමයි සම්පාපක හේතු කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි හේතුව තමයි ඥාපක හේතු. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අද අපට ලේසියෙන් පාසුවෙන් පොත්පත්වල තියෙනම ඒ ධර්මයේ කියවනකොට අපට හිතේ ඇති වෙන හැඟීමක්. යම්කිසි හැඟීමක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි. මොනවා හරි පොතක් කියනකොට අපිට හැඟීමක් ඇති වෙනවා. මොනවා හරි හංගවනවා අපිට. අනේ හැඟීමක් ඇති වෙන එක තමයි ඥාපක හේතු කියන්නේ. ඒකට හේතුව වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් බැලුවොත් ත්‍රිපිටක ධර්ම. බුද්ධ දේශනාව ඥාපක හේතුවක්. මොකද ඒක කියවනකොට යම් කිසි හැඟීම් අපට ඇති වෙනවා. ඔය විදිහට ජනක හේතු, සම්පාපක හේතු, ඥාපක හේතු කියලා වර්ග තුනක් තියෙනවා. මේ හැම හේතුවක්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළා. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ වා." යම් හේතුන්ගෙන් හටගත්තු ධර්ම තියෙනවා නම් ඒවට හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට අපි බලන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන හේතුඵල ධර්ම දේශනා. අර හේතුව වදාරන්න වගේම ශේසංචයෝ නිරෝධෝ, ඒ හේතු වල නිරෝධයක් නැති කිරීමක් තියෙනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි බලමු කොහොමද බුදුරජාණන් වහන්සේ හේතුඵල දේශනා කළා තියෙන්නේ.
කවුරුත් කියනවා හිතනවා දන්නවා බුදුරජාණන් වහන්සේ තමයි මේ හේතුඵල ධර්ම දේශනා කළේ කියලා. අපි බලමු කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා. පළමුවෙන්ම චතුරාර්ය සත්‍ය. හේතුඵල ධර්මයන්ගේ මුල් අවස්ථාව චතුරාර්ය සත්‍ය. ඊටාම සැකෙමින් කෙටියෙන් දේශනා කරලා තියෙන හේතුඵල තමයි චතුරාර්ය සත්‍ය. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. අනෙක් තැන්වල හේතුඵල දේශනා කළා බුදුරජාණන් වහන්සේ. මෙතනත් හේතුඵල තමයි තියෙන්නේ. නමුත් මෙහිදී වදාළේ ඵලය පළමුවේ. ඵල හේතු වශයෙන් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් මුලින්ම දුක්ඛ සත්‍ය දේශනා කළා. දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට මේ පංච උපාදානස්කන්ධ නැමැති දුක ගැන පෙන්න දුන්නාම දේශනා කළාම අසන්නාට කොහොමද මේ දුක ඇතිවන්නේ කියලා හිතන් සිතවිලි පහළ වෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ දුකට හේතුව මේක තමයි තණ්හාව. කලින්ම ඵලය දුක දේශනා කළා ඊළඟට දුක ඇතිවීමට හේතුව දේශනා කළා. එතකොට මෙතන හේතුවක් දේශනා කරනවා ඵලයක් දේශනා කරනවා. දැන් දුක නැමැති ඵලයට ජනක හේතුවක් තියෙනවා තණ්හාව කියලා. තණ්හාව තමයි පංච උපාදානස්කන්ධය නැමැති දුක නිපදවන්නේ. එතන ජනක හේතුවක් තියෙනවා. ඊළඟට මේ දුකෙන් මිදීම කලින් දේශනා කළා. ඊළඟට මිදීමේ මාර්ගය දේශනා කළා. කලින්ම මිදීම නිර්වාණය ඒක දේශනා කරලා ඊළඟට කොහොමද මේ නිවනට පැමිණෙන්නේ මාර්ගය දේශනා කරනවා. මේ නිවනට තියෙන්නේ ජනක හේතුවක් නෙමේ සම්පාපක හේතුවක්. ආර්ය මාර්ගයේ ගමන් කළාම නිවනට පැමිණෙනවා. නිවන අවබෝධ වෙනවා. ඒ නිසා ඒක ජනක හේතුවක් නෙමේ සම්පාපක හේතුවක් තමයි නිවනට තියෙන්නේ. මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්ම වලදී බුදුරජාණන් වහන්සේ ඊටම කෙටියෙන් මේ හේතුඵල දේශනා කළා. එතකොට යම් තරමක් මේ ලෝකේ ධර්ම පහළ වෙනවා නම් ඒකට හේතුවක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ හේතුවේ නිරෝධයක් දේශනා කළා. දැන් දුක දේශනා කළා පංච උපාදානස්කන්ධය. ඒකට හේතුව තමයි තණ්හාව. අන්න තණ්හාව නිරෝධ කිරීමක් දේශනා කළා. යමකට හේතුවක් දේශනා කරනවා ඒ හේතුව නැති කර ගන්න ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය හේතුඵල ධර්ම ඊටාම කෙටියෙන් දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්ම වල. ඊළඟට මධ්‍යම ප්‍රමාණයෙන්
හේතුඵල ධර්ම දේශනා කළේ පටිච්ච සමුප්පාදයේ බෞද්ධයෝ නිතර අහනම හැමදෙනාටම කටපාඩම් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මේ පදපිළිවෙල මේ මධ්‍යම ප්‍රමාණයෙන් හේතු දේශනා කළ බුදුරජාණන් අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාරය පහළ වෙනවා. හැබැයි මේ අවිද්‍යාවත් ඒක හේතුක නෙවෙයි. ඒකත් ප්‍රතිඵලයක්. අවිජ්ජම් පහම් භික්ඛවේ සාහාරං වදාමි. මහණෙනි මම අවිද්‍යාවත් හේතුවක් ඇතිකොට ආහාරයෙන් නිපද වෙනවා හේතුවක් ඇතිකොට ඇති පහළ වෙනවා කියලා දේශනා. කෝචාහාරෝ අවිජ්ජාය. මහණෙනි අවිද්‍යාවට ආහාරයේ හේතුව කුමක්ද? පංච නීවරණාතිස්ස වචනේය. පංච නීවරණයන් කියලායි කියන්නට තියෙනවා. මේ විදිහට අවිද්‍යාව කියන එකත් සංස්කාරයන් පහළ වීමට හේතුවකුත් වෙනම ඊළඟට අවිද්‍යාව වෙනත් ධර්මයක ප්‍රතිඵලයකුත් වෙනවා. නීවරණයන්ගේ ප්‍රතිඵලයක් වෙනවා අවිද්‍යාව. මේ විදිහට අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී පිළිවෙලට බුදුරජාණන් වහන්සේ මේ හේතුන් දේශනා කළා. ඒ වගේ මේ හේතුන්ගේ නිරෝධයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙහිදී අපට පුංචි ගැටලුවක් මතුවෙනවා. මොකද්ද මේ නිතරම බෞද්ධයෝ කියන නිතරම කනට වැටෙන මේ අවිද්‍යාව පිළිබඳව කොහොමද ඒක දේශනාවේ තියෙන්නේ? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. ඔන්නෝම දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. නමුත් මේක ශ්‍රාවකයන්ට මා හිතන්නේ වැටෙනවා කියලා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අඥානකම නොදැනීම තමයි අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ අවිද්‍යාව පිළිබඳව අපි ඩිංගක් තේරුම් ගන්නට ඕන. අවිද්‍යාව කියන එක ඊටාම සියුම් ධර්මයක්. ඒ සියුම් ධර්ම අපට වැටහෙන්න අපේ හිතේ ගොරෝසු ධර්ම තියෙනකොට. දැන් නිදසුනක් වශයෙන් ගත්තොත් සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද සංයෝජන වශයෙන් බැලුවහම මේ පහ එක්තරා ප්‍රමාණයකින් ඖදාරිකයි ගොරෝසුයි. මීට වැඩිය හුඟක් සියුම් තමයි අවිද්‍යාව. ඒ නිසා මේ ගොරෝසු කෙලෙස් තියෙනකොට ඉතා සියුම් වූ අවිද්‍යාව වටා ගන්න අමාරුයි. දැන් අපිට භාවනා කරනකොට යමක් පිළිබඳව රාගසිතවිල්ලක් ආසාවක් ආවනම් අපිට තේරෙනවා.
අපි ඒක භාවනාවට නඟනවා. ඊළඟට යමක් පිළිබඳව නුරුස්නා ගතියක්, ව්‍යාපාදයක් වැනි එකක් ආවනම් ඒකත් වැටහෙනවා. ඒකත් අපි භාවනාවට නඟනවා. නමුත් අවිද්‍යාවක් ආවා. ඒක භාවනාවට නගන්න සමතෙක් නැහැ. මොකද ඒක ඊටාම සියුම් ධර්මයක්. ඒ නිසා මේ නම කිව්වත්, බණ ඇහුවත්, පොත බැලුවත් මේ අවිද්‍යාව කියන එක තේරුම් ගැනීම ඊටාම දුෂ්කර එකක් තමයි. අටුවාවල තියනවා මේක තේරුම් ගන්න මුර්ගපද වළංජනේ උපමාව කියලා එකක්. මුවෙක් ඇවිල්ලා ගලක් ළඟට ගලට ගොඩ වෙලා අනිත් පැත්තෙන් බහැලා යනවා. ඉතින් යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ මුවාගේ අඩිපාර දිගේ ගියහම ගල ළඟට යනකම් මුවාගේ අඩිපාර තියෙනවා. ගලේ නෑ මුවාගේ අඩිපාරව. ගලෙන් එහා පැත්තේ තියෙනවා මේ මුවාගේ අඩිපාරව. එතකොට මේ මුවා ගල ළඟට ඇවිල්ලා ගලට ගොඩ වෙලා අනිත් පැත්තෙන් බැහැලා ගියා කියලා තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේ අනුමානයෙන් තේරුම් ගන්න ඕන. අනුමානය කියන්නේ සැකය නෙමෙයි. කරුණ අනුව තේරුම් ගන්න. දැන් අපේ හිතේ රාගයක්, ද්වේෂයක් පහළ වුණා නම් අපි තේරුම් ගන්නට ඕන මෙතන අවිද්‍යාවක් තියෙනවා. මෝහය කියන්නේත් ඒකම තමයි. අවිද්‍යාවත් මෙතන තියෙනවා. අනේ විදිහට අනුමාන වශයෙන් තේරුම් ගන්නට ඕන. ඒ වගේම මේ අවිද්‍යාවේ අර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි සත්‍ය වසා දමලා අසත්‍ය මතු කර දීමේ අර්ථය. අවිද්‍යාවෙන් කරන්නේ එකක් තමයි. සත්‍ය වහනවා අසත්‍ය මතු කරලා දෙනවා. මේකට හොඳ උපමාවක් කියනවා. අශ්වය වේලිච්ච තනකොළ කන්නේ නැතිකොට උන්ගේ කනට ඇහැට දානවලු කොළපාට කණ්ණාඩියක්. දැන් එතකොට මේ අශ්වයින්ට පේන්නේ වේලිච්ච තනකොළ හොඳ නිල් තනකොළ වගේ. එතකොට බොහොම සතුටින් කනවා මේ නිල් තනකොළ. නමුත් මේකේ සත්‍ය මොකද්ද? වේලිච්ච තනකොළ. අන්නේ සත්‍ය වැහුවා. වහලා හිටන් අසත්‍ය මත කරලා දෙනවා. මෙන්න අවිද්‍යාවේ තියෙන එක ලක්ෂණයක් තමයි. දැන් අපේ මේ ජීවිතය පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? එකාතකින් වහා ඇති වෙන නැති වෙන හේතුඵල ධර්ම පරම්පරාවක්. නාම රූප ධර්ම පරම්පරාව. මේක තමයි සත්‍ය. සවාතකින් මේක ලෙඩ ගොඩක්, කුණු ගොඩක්. ගිරිමානන්ද සූත්‍රයේ වදාරලා තියෙන ලෙඩ 46ක්. ලෙඩ ගොඩක් මේක. ඊළඟට කෙස්ලම් ආදී මල මුත්‍ර සෙම්සොටු ආදී මේ කුණු ගොඩවල් වලින් හැදිච්ච එක. මෙන්න මේක තමයි සත්‍ය. අවිද්‍යාවෙන් කරන්නේ මොකද? මේ සත්‍ය වහලා අසත්‍යක් මත කරලා දෙනවා. මේක බොහොම හොඳයි, බොහොම සාන්තයි, ප්‍රණීතයි, මිහිරි, මధుරයි කියලා අන්න අසත්‍ය මත කරලා දෙනවා. මේක තමයි අවිද්‍යාවේ තියෙන එක්තරා ලක්ෂණයක්. සත්‍ය වහලා
අසත්‍ය මතු කරලා දෙනවා. මෙන්න මේ නිසා තමයි ප්‍රථජනය මේ අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් වන ශේෂාදී කුණගොඩවල් 32ක් වන චක්කු රෝග ආදී ලෙඩ ගොඩක් වන මේ ජීවිතයේ පංච උපාදාන ස්කන්ධය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් අරගෙන හිටන් ඇලෙන්නේ. සත්‍ය වහලා දානවා. මේ අවිද්‍යාවේ තියෙන එක ලක්ෂණයක්. තව ලක්ෂණයක් තියෙනවා අන්ධකාරාර්ථය කියලා. අපි දැන් නිතර ව්‍යවහාර කරනවානේ අවිද්‍යාන්ධකාරය, මෝහාන්ධකාරය කියලා. ඔය බණ පොත්වලක් තියෙනවා නිතර බණටත් අහනවා ව්‍යවහාර කරනවා. අවිද්‍යාන්ධකාරය. නම සමහර විට මොකද්ද මේ අවිද්‍යාන්ධකාරය කියන එක කෙනෙකුට නොවැටහෙන්නට පුළුවන්. චූල නිर्देशයේ එක්තරා සූත්‍රයක තියෙනවා මේ අන්ධකාරය පිළිබඳව කාරණා හතරක්. මෝගරාජ සූත්‍රය, චතුරංග සමන්වාගත අන්ධකාරය කියලා. මොනවද ඒ කාරණා හතර? මධ්‍යම රාත්‍රියේ වේ. පැය 12ට එකට වෙනකොට හොඳටම කළුවරක්. ඊළඟට මාස පොහොය දවසක් තියෙනවා. මාස පොහොය දාටත් බොහොම කළුවරයි. ඒ වගේම මහා වනාන්තරයක් මැද වීම. ගස්වල අතු වලින් අහස වැහිලා මහා වනාන්තරේ. දවල්ටත් අන්ධකාරයි. මේ මහා වනාන්තරයක් මැද ඒ වගේම තද වර්ෂාව, අහසේ අඳුරු වලාකුළු නැගිලා වර්ෂාව පවතිනවා. මෙන්න මේ කාරණා හතර. රාත්‍රී මධ්‍යම රාත්‍රියේ වීම, මාස පොය දවසක් වීම, මහා වනාන්තරයක් මැද වීම, තද වර්ෂාව පැවතීම කියන මේ කාරණා හතරෙන් යුක්ත වුණාම ඇතිවෙන අන්ධකාරයේ කෙසේද කියලා මේ ශ්‍රාවකයන්ට හිතා ගන්න පුළුවන්. මහා ගණාන්ධකාරයක් කැටි කපන්න තරම්. මේ මහවනවත් මැද මෙම අන්ධකාරයට අසුවන පුජ්‍යලයා ගස්ගල් වල හැපෙනවා. සර්පයන්ට අසු වෙනවා. ප්‍රපාතවල වැටෙනවා. කටු අකුල් වල පටල වෙනවා. මහ විනාශයක් වෙනවා. පාරක්කටක් හොයා ගන්න බෑ. ඒ වගේ මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයට හසු වුණාම කෙලෙස් නැමැති කටු අකුල් වල පටල වෙනවා. ක්‍රෝධ උපායාස නැමැති ප්‍රපාතවල වැටෙනවා. සර්පයන් වැනි මේ පඨවි ආදී ධාතු වලට පංච උපාදානස්කන්ධ වලට අහු වෙනවා. නොයෙක් දෘෂ්ටි නැමැති ගස්ගල් වල හැපෙනවා. මේ විදිහට මේ ඝනාන්ධකාරයට අසු වුණාම ඒ තනත්තාට ලේසියෙන් ගැලවෙන්න බේරෙන්න බෑ. මෙන්න මේක තමයි අවිද්‍යාවේ තියෙන අන්ධකාරාර්ථය කියන්නේ. ශ්‍රාවකයන්ට වැටෙනවා ඇති මේ වගේ අන්ධකාරයකට අසු වුණාම පාරක්කටක් හොයාගන්න බෑ. මහ විනාශයකටපත් වෙනවා. අන්න ඒ වගේ මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයට හසු වුණාම මේ සත්වය මොනම ආකාරයකින්වත් මේකෙන් ගැලවෙන්න බේරෙන්න ලේසි වෙන්නේ නැහැ.
ඒක තමයි මේ අවිද්‍යාවේ තියෙන අන්ධකාරාර්ථය කියලා කියන්නේ. ඊළඟට තව අර්ථයක් තියෙනවා. පූර්වාංගමාර්ථය. අවිද්‍යා භික්ඛවේ පුබ්බංගම අකුසලානං ධම්මානං අන්වදේව අහිරිකං අනුත්තප්පං කියලා දේශනා කළා කියලා. මහණෙනි, සියලුම අකුසල ධර්මයන්ට අවිද්‍යාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඒ එක්කම යනවා අහිරික අනුත්තප්ප කියන දෙක. මෙහෙම දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. අවිද්‍යාව පූර්වාංගම වෙනවා. මේ උපමාව ගැන බලන්න. හරියට කනාට තනවැල් අල්ලන්නවා. දැන් ඇස් දෙක පේන්නේ නැති අන්ධයෙකුට පාර පෙන්වන්න එක්කෙනෙක් ඇස් පේන පුජ්‍යලයා හැරමිටිය අගින් අල්ලගන්න. එයා ඉස්සර වෙලා යන්නේ. ඊළඟට හැරමිටියේ අනික් කොනෙන් අල්ලගෙන අන්ධයා පස්සෙන් යනවා. මේක තමයි මේ අන්ධයාට සැරයටි වාගේ කියලා කියන්නේ. අන්ධයාට කන වල අල්ලනවා වගේ කියන්නේ. අර ඉස්සරහින් ඇස් දෙක පේන පුජ්‍යලයා මේ සැරයටි කොන අල්ලගෙන යනවා. ඒ අනුව අන්ධයා ගමන් කරනවා. ඒ වගේ අවිද්‍යාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. අවිද්‍යාව ප්‍රධානයි. අන්ධයාගේ කනවැල වගේ අවිද්‍යාව ප්‍රධානයි. ඒ අවිද්‍යාවත් එක්කම අහිරික අනුත්තප්ප ආදී අනේකාකාර කෙලෙස් කන්දරාවක් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සියලුම අකුසල ධර්මයන්ට මුල ප්‍රමුඛ ස්ථානය පූර්වාංගම වෙන්නේ අවිද්‍යාවයි කියලා දේශනා කර වදාළා. දැන් අපි මෙතෙක් මේ හේතුන් ගැන සාකච්ඡා කළේ. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ යේ ධම්මා හේතුප්පබවා. මේ ලෝකේ යම් ධර්ම හේතුන්ගෙන් හට ගන්නවා. ඒ හැම හේතුවක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි දැන් සාමාන්‍ය හේතු ගත්තා. ජනක හේතු, සම්පාපක හේතු, ඥාපක හේතු කියලා එහෙම ගත්තා. ඊළඟට හේතුඵල ධර්මයන්ගේ මුල්ම අවස්ථාව චතුරාර්ය සත්‍ය. ඵල හේතු වශයෙන් දේශනා කළ ඒ හේතුඵල පිළිබඳවත් අපි සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ හැම ධර්මයකටම හේතුව දේශනා කරනවා. ඊළඟට හේතුවේ නිරෝධයක් දේශනා කරනවා. දැන් චතුරාර්ය සත්‍යයේදීත් ඒක කෙරුණා. හේතුව තණ්හාව දේශනා කළා පංච උපාදානස්කන්ධය පහළ වීමට. නිරෝධය දේශනා කළා. නිරෝධයටත් හේතුව දේශනා. මේ විදිහට මේ ලෝකේ තියෙන සියලු ධර්ම වලට හේතුවක් දේශනා කරනවා. ඒ හේතු නිරෝධයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ගාථාවෙන් ප්‍රකාශ වුණේ ඒකයි. අපි දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳව බැලුවා. ඊළඟට පටිච්ච සමුප්පාදය පිළිබඳව ටිකක් සාකච්ඡා කරා. අවිද්‍යාව විතරක් නෙමේ අවිද්‍යා පත්‍ය සංඛාරා ආදි වශයෙන් මේ කාරණා ටික
හැම බෞද්ධයෙකුට වාගේ කටපාඩම්. දැන් අවිද්‍යාව හේතුවකුත් වෙනවා ඵලයකුත් වෙනවා. ඔය හැම ධර්මයක්ම එහෙම තමයි. ඒකාන්ත හේතුව පමණක් නෙමේ හේතුවකුත් වෙනවා ඵලයකුත් වෙනවා. මධ්‍යම ප්‍රමාණයෙන් හේතුන් දේශනා කළ එක තමයි පටිච්ච සමුප්පාද. එතකොට අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධ. අන්න හේතුන්ගේ නිරෝධයත් එතන දේශනා කළා කියලා. දෙපැත්තම දේශනා කළා. අවිද්‍යාදී හේතුන් නිසා සංස්කාර ආදී ඇති වෙන හැටියට දේශනා කළා. ඒවා තමයි ප්‍රතිඵල. එතකොට හේතුන්ගේ නිරෝධය අවිද්‍යාව නිරෝධ කිරීමෙන් සංස්කාර නිරෝධ වෙනවා. අන්න තේසංච නිරෝධෝ ඒ හේතුන්ගේ නිරෝධයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තුන්වෙනි தත්වය තමයි සූවිසි මහා ප ဋ ාණ කියලා කියනවා. හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ ආදී වශයෙන් එතන ප්‍රත්‍ය හේතුන් 24ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා පිළිබඳව විස්තර කිරීමට කාලය මදි. බුදුරජාණන් වහන්සේ පස්වෙනි සතියේදී තමන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ සම්මර්ෂණය කරනකොට මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ මනසට දැනෙන්න පටන් ගත්තා. නීල පීතාදී ෂඩ්වර්ණ රශ්මීන් විහිදෙන්න පටන් ගත්තේ ඒ අවස්ථාවේදී කියලා තමයි අපේ බණ පොත්වල තියෙන්නේ. හේතුඵල හේතුන් පිළිබඳව තුන්වෙනි අවස්ථාව ප ဋ ාණ ක්‍රමය කියන එක. අපි එකක් ගැන බලමු. දැන් ආරම්මන ප්‍රත්‍ය. දැන් අරමුණ නැමැති හේතුව. කොහොමද මේකෙන් වෙන්නේ කියලා? දානං දත්තා සීලං සමාදයත්තා උපෝසත කම්මං කත්තා සංපච්ච වෙක්කති. දන් දීලා සිල් රැකලා උපෝසත කර්ම කරලා සංපච්ච වෙක්කති. ඒක නැවත නැවත සිහි කරනවා. මම මේ වගේ දානයක් දුන්නා. මේ විදියට හොඳට දාන දුන්නා. මම මේ වගේ බොහොම හොඳට අද උපෝසතය අෂ්ටාංග සීල ආදී මේවා අද රැක්කා කියලා හිතන් සම්පච්ච වෙක්කති නැවත නැවත සිහිපත් කරන. අන්නේ සිහිපත් කිරීම තමයි ඒක තමයි හේතුව. මේ කලින් කළ කුසලය අරමුණු කරගෙන ඊළඟට කුසල ධර්මයන් පහළ වෙනවා. එතකොට ඒක හේතුවක් වෙනවා. කලින් කරපු කුසලයේ හේතුව ආය හේතුව නිසා පසුව පහළ වෙන කුසල් ඵලය. ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට දානයක් දීලා හිත නරක කරගන්නවා. අනේ දානේ හරියට දී ගන්න බැරි වුණා. සාංගික දානයක් නම් ආම්තුරු වැඩි නෑ හරියට උවමනා ගන්නකොට. මෙච්චර ගාණක් මේකට වියහිදන් වුණා. අරාමේව හිතලා හිටන් හිත නරක කරගන්නවා. දානේ පිළිබඳව. අන්න දානය කියන එක කුසලයක්. අන්නේ දාන නැමැති කුසලයේ අරමුණු කරගෙන ඊළඟට පහළ වුණේ මොනවාද අකුසල. එතකොට කුසලයේ අරමුණු කරගෙන අකුසලයන් පහළ වෙනවා.
එතකොට එතන කුසලයේ හේතුවක් අකුසල ප්‍රතිඵලයක්. දැන් අනිත් පැත්තේදී කුසලයේ හේතුව කුසල් අරමුණු කරගෙන කුසල්ම පහළ වෙනවා. ඒ දෙවෙනි වරුවට පහළ වෙන කුසල් ප්‍රතිඵල තමයි. එතකොට දානයක් ගැන බැලුවොත් ඒ දානමේ කුසල් හේතු කොටගෙන දෙවෙනි වාරයට අකුසල් පහළ වෙනවා. ඒවා ආරමුණු කිරීමේ. මෙන්න මේක තමයි මේ ආරම්මන ප්‍රත්‍ය කියන්නේ. හේතු ප්‍රත්‍ය ආදී ප්‍රත්‍ය 24ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක පැය ගානකටවත් මේක විස්තර කරන්නට බෑ. මේ හේතුන්ගේ ඊටාම සියුම් අවස්ථාව තමයි සූවිසි ප්‍රත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. සූවිසි ප්‍රත්‍ය කියන්නේ හේතුන් 24ක්. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ වදාරන ඒ ධම්මා හේතුප්පභවා. තේසං හේතුන් තථාගතෝ යමක් මේ ලෝකේ හේතුන්ගෙන් පහළ වෙනමයි. අන්නේවට හේතුව තථාගතයන් වහන්සේ වදාරනවා. එතකොට මේ හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය ආදී කොට ඇති ප්‍රත්‍ය 24ම හේතු 24ක් හේතුඵල ධර්මයන්ගේ ඊටාම සියුම් අවස්ථාව තමයි මේ ප ဋ ාණ ණය ප ဋ ාණ ක්‍රමය කියන්නේ. දැන් මේ ශ්‍රාවකයන්ට කියලා දුන්න බුදුරජාණන් වහන්සේ හේතු ඵල වදාරණ ආකාරය. මේ ධම්මා හේතුප්පභව. යම් ධර්මයක් හේතුන්ගෙන් හටගත්තා. තේසං හේතුන් තථාගතෝ ඒවට හේතුව බුදුරජාණන් වහන්සේ වදාළා. තේසංචයෝ නිරෝධෝ ඒ හේතුන්ගේ යම් නිරෝධයක් තියෙනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් වැටහෙන්නට ඇති බුදුරජාණන් වහන්සේ මොනවද මේ දේශනා කරන්න කියලා. රාස්සජි මහ රහතන් වහන්සේ කෝලිත පරිබ්‍රාජකයාට වදාළ ගාථාව. මේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දර්ශනය. මේක තමයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දර්ශනය. මේ ලෝකේ යමක් හේතුන්ගෙන් හටගන්නවා නම් ඒවට හේතුව දේශනා කරනවා. ඒ හේතුන්ගේ නිරෝධයක් නැතිවීමක් තියෙනවා නම් අන්නේ නිරෝධයක් දේශනා කරනවා. ඒවං වාදී මහා සමන. මෙන්න අපේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දර්ශනය. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මෙන්න මෙහෙම තමයි අපිට අනුශාසනා කරන්නේ. අපට ධර්ම දේශනා කරන්න කියලා තමයි අස්සජි මහ රහතන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ ඒ කාලේ කෝලිත පරිබ්‍රාජකයාට දේශනා කළේ. මේ දේශනාව අහනකොටම කෝලිත පරිබ්‍රාජකයා සෝවාන් බවට පත් වුණා. දැන් මේ ගාථාවෙන් මොනවද කියවෙන්නේ? මොනවද මේ ගාථාවේ අර්ථය ආදී වශයෙන් මේ බණහන පිරිසට වැටහීමක් ඇති වෙන්නට ඕන. හැබැයි ඩිංගක් ගැඹුරු තමයි. නමුත් හොඳට බුද්ධිය මෙහෙවුවහම මේවා තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා හොඳට මේ ගැන හිත මෙහෙවන්නට ඕන. ජාතක කතාවක් වගේ කන්නා පොඩි දරුවෙකුගේ වුණත් මනසට වැටහෙනවා.
නමුත් මේ බණහන පින්වතුන් දැනුම් තේරුම් ඇති උදවිය මේ වගේ ටිකක් ගැඹුරු මනස මෙහෙවන්න පුළුවන් බණහලය ගැන ඩිංගක් හිතන්නට ඕන. මේකේ තරම්ම ගැඹුරු ධර්මයක් නෙමෙයි. හේතුඵල ධර්ම ගැන. යමක් හේතුන්ගෙන් හට ගන්නවා නම් ඒවට හේතුව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ හේතුන්ගේ නිරෝධයක් තියෙනවා නම් ඒකත් දේශනා කරනවා. බලන්න අස්සජි මහ රහතන් වහන්සේ වදාළ මේ පුංචි ගාථාවේ මොනතරම් ධර්මයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මොනතරම් ගුණයක් තියෙනවද කියලා. මේ හේතුඵල ධර්මයන් පිළිබඳව තමයි එදා ඒ අස්සජි මහ රහතන් වහන්සේ දේශනා කළේ. පින්වත්නි මේ ඒ ධම්මා හේතුප්පබවා කියන ගාථාව පිළිබඳව අද ධර්ම දේශනාව කළේ. මේ ගැන විස්තර කරන්න අප්‍රමාණ කරුණු තියෙනවා. මේ පුංචි ගාථාවට මුළු ත්‍රිපිටකයේම ඇඳිලා එනවා. ඒ නිසා ඊට සරල වශයෙන් මේ ශ්‍රාවකයන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි කියන ආකාරයට මේ ගාථාව පිළිබඳව කාරණා ටිකක් මේ අවස්ථාවේදී කියා දුන්නා. මේ ධම්මා හේතුප්පබව. මේ හේතුප්පබව ධම්මා. යමක් හේතුන්ගෙන් හටගන්න ධර්ම තියෙනවා. තේසං හේතුන් තථාගතෝ ආහ. තථාගතයන් වහන්සේ අන්නේවට හේතුව දේශනා කළා. තේසංචයෝ නිරෝධෝ. ඒ හේතුන්ගේ නිරෝධයක් තියෙනවා නම් අන්න ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා. බලන්න මේ දේශනාවේ තියෙන වටිනකමත් රසවත්කමත් හිතනකොට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ගුණ කදම්බය මේ ගාථාවට ඇතුළත් වෙනව නේද? බුදුරජාණන් වහන්සේ 45 වර්ෂයක් මුළුල්ලේ දේශනා කළ සියලු ධර්මය මේ පුංචි ගාථාවට ඇතුළත් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ගාථාවල් පාඩම් කරගෙන නිතර සජ්ජායනා කිරීමත් මහ උදාර කුසලයක්. ඉතින් මේ පින්වතුන්ට අද මේ කාල සීමාවේ හැටියට මේ ගාථාව පිළිබඳව විස්තරයක් කියලා දුන්නා. මේ සාරාංශයවත් මතක තියාගන්නට ඕන. මේන් අපිට ප්‍රධාන කාරණයක් එළිදරව් වෙනවා. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කොයි ආකාර කෙනෙක්ද කියන එක අපට බුද්ධිමත්ව හිතා ගන්නට පුළුවන්. ඒ නිසා හැමදෙනාම මේ ධර්ම දේශනාව පිළිබඳව හොඳට මනස මෙහෙවන්නට ඕන. පින්වත්නි දැන් පැයකටත් වැඩි කාලයක් ධර්ම දේශනා කළා. හැබැයි ඊටාම සරල ධර්මයක් නෙමෙයි. අපි දැනගත යුතු, අපි හිතිය යුතු බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රධාන ධර්මය. දැන් ඔබට වැටහෙනවා ඇති අපේ මුල්ම දෙක තමයි චතුරාර්ය සත්‍ය. එතන ගත්තත් තියෙන්නේ හේතුඵල. පටිච්ච සමුප්පාදේ ගත්තත් තියෙන්නේ හේතුඵල. මධ්‍යම ප්‍රමාණ. සූවිසි මහා ප ဋ ාණය ගත්තාම ඉතා සියුම් වශයෙන් හේතුඵල.
ඒකට බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම තමයි දේශනා කරලා තියෙන්නේ. පින්වත්නි, දැන් ඉතින් කාල වේලාව අවසන් වුණා. පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයක් ඊටාම වටිනවා. මේ කුසල ධර්මයන් හැමදෙනාටම ධර්ම අවබෝධය කිරීමට උපකාරී වෙනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිදු කළ උදාන කුසල බලයේ හේතු කොටගෙන හැමදෙනාටම මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා.